සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මම මගේ පාඩම පටන් ගන්නට ඉස්සෙල්ලා මම මගේ සිසිර ඇකඩමි YouTube නාලිකාවට සියලු දෙනාම මම තාමත්ම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ ඔයගොල්ලෝ ප්‍රස්ථාර පාඩමක් කරන්න යන්නේ. ප්‍රස්ථාර කොලයක්, පොතක්, පැන්සලක්, පෑනක් ඒවා අවශ්‍ය උපකරණ ළඟ තියාගන්න. මේ පාඩමේ ඊටාත්ම වටිනා කියන කොටසක් තමයි අද මම සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. මේ ප්‍රස්ථාර ගානේ අවසාන හරිය ඔයගොල්ලන්ට ප්‍රශ්න වගේක් එනවා. ඒවට මුහුණ දෙනකොට මේ පරාසයන් ලිවීම සඳහා ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි හිතමු මේ ඍණ 2යි ධන 3යි අතර පරාසය කොහොමද අපි ලියන්නේ? අපිට x අක්ෂයේ ඔයගොල්ලන්ගේ ප්‍රස්ථාර අක්ෂ පද්ධතියේ x අක්ෂයේ මෙන්න මේ පරාසය අපි කොහොමද ලියන්නේ කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මොන පරාසයක් ලියන්න දුන්නත් ඔයගොල්ලෝ මෙන්න මෙහෙම කරන්න. x අකුර ලියලා දෙපැත්තටම කුඩා ලකුණ දාගන්න. මේ පැත්තටත් කුඩා ලකුණ, මේ පැත්තටත් කුඩා ලකුණ. මෙතනත් අපිට පරාසයක් ලියන්න තියෙන්නේ. එහෙමනම් මම කරන්න ඕනේ මෙතනටත් x අකුර මැදට දාගෙන දෙපැත්තට කුඩා ලකුණ දාගන්න. අපි එක විදිහට ඉගෙන ගමු. දැන් මේ පරාසය ලියනකොටත් අපි එහෙමයි. මෙතනට මැදට x අකුර දාගෙන දෙපැත්තට කුඩා ලකුණ දාගන්න. හරිද? දැන් මේ පරාසයක් ලියන්න සූදානම්. මේ මෙහෙම ලියන එකෙන් තේරෙන්නේ මෙන්න මේකට වඩා වැඩි, මේකට වඩා අඩුයි කියන අදහස. හරිද? එතකොට දැන් බලන්න මට ඕනේ ඍණ 2ට වඩා වැඩි, 3ට වඩා අඩුයි. පරාසයනේ. එහෙනම් මම කරන්න ඕනේ මෙතන ඍණ 2 දානවා. එතකොට ඍණ 2ට වඩා x වැඩි, ධන 3ට වඩා x අඩුයි කියලා මේ විදිහට මට එනවා. තේරුණාද? එතකොට දැන් මේ තියෙන විදිහටම සංඛ්‍යා දෙක මෙතනින් දාගන්න. මේ අතර කොටස ලකුණු කරනවා. මෙතනත් එහෙනම් එහෙමයි. හැබැයි මෙතන ඔයගොල්ලන්ට පේනවද මේ රවුම පාට කරලා තියෙනවා. ඒ කියන්නේ ධන 2 අයිති කියන එක. එහෙනම් මෙතනට සමාන ලකුණක් එන බව මතක තියාගන්න. පැහැදිලිද? එතකොට ඍණ 1ට වඩා වැඩි, ධන 2ට වඩා අඩුයි හෝ සමයි. පැහැදිලිද? හරිම ලේසි. එහෙනම් මේ පරාසය කොහොමද ලියන්නේ? දැන් මෙතන අතර නෙමෙයි තියෙන්නේ. මෙතනට වම් පැත්තෙන්, මෙතනට දකුණු පැත්තෙන්. අන්න ඒ වෙලාවට අපි මේ විදිහටම මේක ලියාගෙන එතකොට දාන්නේ ඍණ 2 දාන්නේ එහා පැත්තට, ධන 3 දාන්නේ මේ පැත්තට. එතකොට අපිට චූටි කාරණයක් මතක තියාගන්න. දැන් අපි හරිද කියලා බලමු. මේ පැත්ත වහගෙන මෙතන කියවුවොත් එහෙම x කුඩායි ඍණ 2. x කුඩායි ඍණ 2 කියන්නේ ඍණ 2ට වඩා අඩුයි කියලා. දැක්කද? මේ පැත්ත වහගෙන මෙතන කියවුවොත් x විශාලයි 3 කියලා කියවෙන්නේ. x විශාලයි 3. ඒ කියන්නේ 3ට වඩා වැඩි කියන්නේ. ඒතර ඒක මේ මාරු කරලා දෙපැත්තට දාගත්තාම හරි. ඒතර මේ කාරණේ හොඳට සිහියේ තියාගන්න. හරි? හයිලයිට් වෙන්න ඕනේ මේ කාරණා තුන. දැන් අපි අඳිමු ප්‍රස්ථාරයක් අඳින්නයි සූදානම් වෙන්නේ. ඒතර ඔයගොල්ලන්ට විභාගයේදී මෙන්න මේ වගේ මොකක් හරි ශ්‍රිතයක් දීලා y සමානයි 3 ඍණ 2x වර්ගය කියලා දීලා වගුවක් දීලා ඒ වගුවේ හිස් තැනක් හෝ දෙකක් පුරවන්න දෙනවා. හරිද? හිස් තැනක් හෝ දෙකක් පුරවන්න දෙනවා. එතකොට අපිට බලන්න සමමිතියට අනුව බැලුවොත් ඍණ 15 ඍණ 15. එහෙනම් ඍණ 5 මෙතනට එන්නේ ඍණ 5. මෙතනට ඍණ 5. 1 මෙතනට 1 එන්නේ. සමමිතියට අනුව පිරෙව්වොත් එහෙමයි. නමුත් අපිට ලකුණු දෙකක් දෙනවනේ මේකට. එහෙනම් අපි කරන්න ඕනේ x වලට ඍණ 2 ආදේශ කරලා මේ සමීකරණයට, x වලට 1 ආදේශ කරලා මේ සමීකරණයට අපි ආදේශ කරලා උත්තර ලබා දෙන්න ඕනේ. ඒ උත්තරේ නම් අපි දන්නවා. ඒ උත්තරේ එනවයි කියලා ලබා දෙන්න ඕනේ. හරිද? ඒක තමයි මතක තියාගන්න ඕනේ. සමමිතියට අනුව පිරෙව්වොත් ගොඩක් O level paper වල සමමිතියට අනුව නෙමෙයි ආදේශ කරලා පෙන්වන්න ඕනේ ලකුණ හම්බ වෙන්නේ. හරි අපි මේක ආදේශ කරන්න ඉස්සෙල්ලා චුට්ටක් මේක දිහා බලමුකෝ. මේ වක්‍රය ඔයගලන්ට හුරු නැද්ද? මම මේ 3 ඉලක්කම මෙතන තියෙන හින්දානේ. මම මේ 3 ඉලක්කම මේ ඍණ 2x වර්ගයේ ඉස්සෙල්ලා ලියලා මේ ධන 3 ඊළඟට ලියුවොත් දැන් මේ වක්‍රය ගැන ඔයගලන්ට මම කියලා දුන්න නේද? සාමාන්‍යයෙන් වක්‍රයක් අඳින්න නැතුව ඔයගලන්ට ප්‍රශ්න වලට උත්තර දෙන්න. මෙතන වර්ගපදයේ ලකුණ ඍණ නම් මේක මොන වක්‍රයක්ද අපිට ලැබෙන්න ඕනේ ඇඳට පස්සේ. වර්ගපදයේ ලකුණ ඍණ නම් මතකද ඉස්සෙල්ලා මගේ වීඩියෝ එකේ පෙන්නුවා. වර්ගපදයේ ලකුණ ඍණ නම් අපිට ලැබෙන්නේ උපරිම වක්‍රය. එහෙනම් මේ ධන 3 කියන්නේ මොකද්ද? උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකය. හරිනේ? හරිනේ? උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකය.
එතකොට සමිතික අක්ෂය සමීකරණය එන්නේ අර මැද පදේ නෑනේ. නේද? නියත පදයයි වර්ග පදයයි විතරයි තියෙන්නේ. එහෙනම් සමිතික අක්ෂය සමීකරණයනේ x සමානයි බිඳුව අපි දැන් ඇන්දර පස්සේ. හරි ඒකත් මතක තියාගන්න. දැන් අපි බලමු මේක ආදේශ කරන්න. ඍණ 2 x තියෙන තැනට දාමු දැන්. මෙන්න x තියෙන තැනට මම ඍණ 2 දාමු. ඒක වර්ග වෙන්න ඕනේ නේ. එතකොට බලන්න 3 අඩු කිරීම 2 මෙතන ඍණ 2 වර්ග කරාම කීයද? එතන ඍණ 2 වර්ග කරාම එන්නේ 4යි. ධන 4. ඊට පස්සේ දෙවරක් 4 8යි. 3ෙන් 2ක් එහෙම අඩු කරන්නේ නැහැ හොඳේ. එතන මේ කොටස සුළු කරගන්න දෙවරක් 4 8යි. දැන් 3 ඍණ 8 කියන්නේ ඍණ 5යි. අන්න බලන්න සමමිතියට අනුව අපි උත්තරේ දාන්නවා මෙතනට ඍණ 5යි එන්නේ කියලා අපි ඒක ආදේශ කරලා අරන් දෙන්න ඕනේ. රයිට්. බැරි වුණා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඍණ 5 අරගෙන ප්‍රස්තාරය අඳින්නයි තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ නේ. ඒක ගන්න ඕනේ කොහොම හරි. රයිට්. අපි ඒක ආදේශ කරමු. 3 අඩු කිරීම 2 ගුණ කිරීම 1 වර්ගය. එතකොට 1 වර්ගය කියන්නේ 1යි. එතකොට දෙවරක් 1 2යි. එතකොට 3ෙන් 2ක් අඩු කරාම 1යි. එතකොට 1යි. දැන් අපි මේ වෙනකොට මේ ප්‍රස්තාර ගානේ අපි දැන් හිස්තැන් දෙක පුරවලා ලකුණු දෙකක් අරන් ඉවරයි. දැන් අපි මේ ඛණ්ඩාංක ඍණ 3 ඍණ 15 ඍණ 2 ඍණ 5 ඍණ 1 1 මෙන්න මේ ඛණ්ඩාංක ටික අපි දැන් මෙතන ප්‍රස්තාරයේ අඳිමු. ඒක අඳින්නත් ඉස්සෙල්ලා තව කාරණයක් තියෙනවා කියලා දෙන්න. මොකද්ද? මේ ප්‍රස්තාර කුලේ අපිට දැන් අර ඊළඟට අහන ප්‍රශ්නය ප්‍රස්තාරය අඳින්නනේ. එතකොට ඒ අර ප්‍රස්තාර කුලේ අක්ෂ බෙදා ගන්නකොට අර කුඩා කොටු 10ක් කොහොමද ගන්නෙ? ඒකක එකක්ද දෙකක්ද කියලා ඒගොල්ලෝ අපිට එක්ක කියයි. එහෙම නැත්නම් සුදුසු පරිමාණයක් තෝරගන්න කියයි. අපි හිතමු සුදුසු පරිමාණයක් තෝරගන්න කිව්වයි කියලා. දැන් එහෙනම් මොකද්ද සුදුසු පරිමාණය? බලන්න x අක්ෂයේ ඍණ 3 ඉඳලා ධන 3ට තියෙන්නේ ඍණ 3 පැත්තට යුනිට් 3යි ධන 3 පැත්තට යුනිට් 3යි බිඳුවට එකක් ගත්තාම ඔක්කොම යුනිට් 7ක් තියෙනවානේ. ඇත්තටම මේ පැත්තට මම ඔයගලන්ට කියලා දුන්නා කලින් වීඩියෝකදී මේ පැත්තට කුඩා කොටු 10 යුනිට් කීයක් තියෙනවද? 9ක් තියෙනවා. කුඩා කොටු 10 ඒවා 9ක් තියෙනවා. එහෙනම් අපිට මේ 3 3 6 1 7 ගන්න පුළුවන් නේ. x අක්ෂයේ කුඩා කොටු 10කින් යුනිට් එක ගන්න ගන්න පුළුවන්. y අක්ෂයේ ඍණ පැත්තට 15ක් තියෙනවා. යුනිට් 15යි. ධන පැත්තට 3ක් තියෙනවා. එතකොට 15යි 3යි 18යි බිඳුවට එකක් ගත්තාම 19. එතකොට අපිට නමුත් කුඩා කොටු 10 ඒවා 19ක් මේ ප්‍රස්තාරයේ මේ පැත්තට නැහැ. තියෙන්නේ 13යි කියලා මතකද? 9යි 13යි කිව්වේ. දැන් 19 මේ පැත්තට බෑනේ. කුඩා කොටු 10 ගානේ 1 ගානේ 10කට 1 ගානේ හරි. එහෙනම් අපි දැන් සිද්ධ වෙනවා y අක්ෂය අඳිනකොට කුඩා කොටු 10ක් ඒකක 2 ගානේ අරන් 2 4 6 8 ඍණ 2 ඍණ 4 y අක්ෂය අඳින්න. එහෙනම් දැන් අපි ඇඳලා බලමු. දැන් අපි මේ ඛණ්ඩාංක ටික මේකේ ලකුණු කරමු. මට නම් ප්‍රස්තාර කොළ නෑනේ බෝඩ් එකේ. මම බොහොම පරිස්සමෙන් මේකට ලකුණු කරන්නම්. ඔයගොල්ලෝ ප්‍රස්තාර කොළේ මේ ඛණ්ඩාංක ටික ලකුණු කරන්න. ඍණ 3 ඍණ 15. එතකොට බලන්න x වලට ඍණ 3 y වලට ඍණ 15. මේ මෙතන ඛණ්ඩාංකය ඍණ 3 ඍණ 15. ඒ ගමන්ම අපිට පුළුවන් ධන 3 ඍණ 15ත් ලකුණු කරන්න. ධන 3 ඍණ 15 ඛණ්ඩාංකයත් අපිට මෙතනින් ලකුණු කරන්න පුළුවන් මේ ඍණ 15 කෙලි. රයිට්. ඊළඟ ඍණ 2 ඍණ 5. ඍණ 2 ඍණ 5 මේ මෙතනින් එන්නේ. ඒ ගමන්ම ධන 2 ඍණ 5ත් අපිට ඒ ඛණ්ඩාංකේ ලකුණු කරගන්න පුළුවන්. ධන 2 ඍණ 5ත් පුළුවන්. ඊට පස්සේ ඍණ 1 ධන 1 ඍණ 1 ධන 1 මේ ඛණ්ඩාංකයයි ඒ වගේම එකේ එක ඛණ්ඩාංකයයි ඒ සම මට්ටමේ ලක්ෂයන් යුගල අපිට මෙහෙම මේකයි ඊළඟ මේකයි ඊළඟ මේකයි දැන් ඉතුරුනේ 1යි බිඳුවේ 3 කියන්නේ මේ මෙතන ඛණ්ඩාංකයයි මේ විදිහට ඛණ්ඩාංක ටික මේ වගේ සමමිතියට આવොත් ඒ කියන්නේ අපි ඛණ්ඩාංක ලකුණු කරලා නිවැරදි. දැන් තියෙන්නේ අපිට සුමට වක්‍රයක් අඳගන්න. අපි දැන් මේ ඛණ්ඩාංක මේ විදිහට ලස්සනට සුමටව දැන් යා කරගන්න ඕනේ නේද? අපි මෙන්න මේ විදිහට මෙහෙම සුමටව යා කරමු. එතකොට මේවා ඔය හැරි යන ඒවා නැතුව අඩි කෝදු පාවිච්චි කරන්නේ නැතුව ඊටාත්ම සුමට වැඳගත්තොත් අපිට මේකට ලකුණු හම්බ වෙනවා
අක්ෂ පද්ධතිය නිවැරදිව මේ දෙකෙන් දෙකට අරගෙන y අක්ෂය කුඩා කොටු 10ක් මේවා x අක්ෂයේ කුඩා කොටු 10ක් යුනිට් එක ගානේ අරගෙන මේ ඉදිරියෙන් අක්ෂ වලට ලකුණයි ලක්ෂයන් වලට ලකුණයි මේ ලක්ෂ්‍ය වලට ලකුණ දෙනවා අපි මෙතන බලන්න ඒගොල්ලෝ ඛණ්ඩාංක 1යි 2යි 3යි 4යි 5 ඛණ්ඩාංක 5ක් දීලා තිබ්බා දෙකක් අපි හෙව්වා මේ ඒගොල්ලෝ දීලා තිබ්බ ඛණ්ඩාංක 5 හරියට ලකුණු කරලා තිබ්බොත් අපිට මේ ලකුණ හම්බ වෙනවා හැබැයි අර අනිත් හොයාගත්තුවා වැරදිලා තිබ්බොත් මේ අර අන්තිම ලකුණ වක්‍රයන්දට හම්බ වෙන්නේ නැහැ හරිද එතකොට ඒක ඒ දෙකත් හරියට හොයාගෙන යනදොත් ඒ ලකුණත් හම්බ වෙනවා අක්ෂයන් වලට ලක්ෂයන් වලට වක්‍රයට එකයි අපිට ලකුණු තුන දෙන්නේ එහෙමයි හොඳයි දැන් මේ ඇවිල්ලා අපේ පළවෙනි කොටස මේ ප්‍රස්ථාරයන් දෙක දෙවෙනි කොටස අපි හිතමු මෙහෙම තුන්වෙනි කොටසට අහනවා මෙහි උපරිම අගය කීයද උපරිම අගය කීයද කියලා අහුවොත් මොකද්ද දෙන උත්තරේ උපරිම අගය ශ්‍රිතේ උපරිම අගය කියන්නේ මේ y වල උපරිම අගය y අක්ෂය නෙමෙයි තියෙන්නේ මේ x අක්ෂය. ඒතර උපරිම අගය කීයද මෙතන 3 නේද? උපරිම අගය 3යි. ඊළඟට අපිට අහන්න පුළුවන් සමමිතික අක්ෂයේ සමීකරණය. සමමිතික අක්ෂයේ සමීකරණය. මොකක්ද ඇහුවොත් උත්තරේ? මේ තියෙන්නේ සමමිතික අක්ෂය. ඒ කියන්නේ x වල බිඳුව හරහා 10 වසරේදී කොහොමදත් එන්නේ සමමිතික අක්ෂය x සමානයි බිඳුව කියලා මම පටන් ගන්නකොටම කිව්වනේ දැක්කද? x සමානයි බිඳුව. ඔය විදිහට ප්‍රශ්න ගොඩක් අහන්න පුළුවන් අපෙන්. අපි බලමු මෙහෙම එකක් ඇහුවොත් ශ්‍රිතේ අගය ධන වන xc අගයේ පරාසය. මෙහෙම ඇහුවොත් ප්‍රශ්නය ශ්‍රිතේ අගය ධන වන xhi අගයේ පරාසය. ශ්‍රිතේ අගය ධන වෙනවා කියන්නේ ළමයි y ධන වෙනවා කියන එකනේ. y ධන වෙනවා කියන්නේ. ඒ කියන්නේ y ධන වෙන්නේ බිඳුවෙන් උඩ. එතකොට බිඳුවෙන් උඩ y ධන වෙන්නේ. බිඳුවෙන් උඩ අපේ ප්‍රස්ථාර කෑල්ල තියෙන්නේ මෙන්න මේ ටික. හරිද? එතකොට මේ ටිකට අදාළ x වල අගයන් තියෙන්නේ මේ මෙතන ඉඳලා මේ කැපෙන තැන ඉඳලා මේ කැපෙන තැනට. හරිද? එතකොට ඕගොල්ලෝ දැන් ප්‍රස්ථාර කොලේ මේ ප්‍රස්ථාරය ඇඳලා තියෙන්න ඕනේ මේ වෙනකොට. එතකොට හරියටම මේ චූටි කොටු ගණන් කරලා ඍණ 1 කීයද ධන 1 කීයද කියලා අපිට බලා ගන්න පුළුවන්. චූටි කොටු කීයද කියලා බලලා. ඇත්තටම ඕගොල්ලෝ මේ ප්‍රස්ථාරය ඇඳොත් මේ මෙතන එන්නේ මම මෙතන ලියන්නම් මේ මෙතන ඛණ්ඩාං එන්නේ ඍණ 1.2 නිවැරදිව ඇඳොත්. හරි මේ මෙතන එන්නේ ධන 1.2. හරිද? එහෙමනම් දැන් අපි කොහොමද පරාසයක් ඇහුවන්නේ? කොහොමද ලියන්නේ? අන්න අර මං කිව්ව දේ කරා. දැක්කද? කුඩා ලකුණු දෙක දාගත්තා x ලියලා. එතකොට මේ දෙක අතරනේ තියෙන්නේ නේද? ඒ කියන්නේ මෙතන ඍණ 1.2 මෙතන ධන 1.2. ඔන්න මේ දෙක අතර ප්‍රදේශයේ තමයි මේ කොටසට දාලා x වල අගයන් තියෙන්නේ. ඉතින් එහෙමනම් මේ පැත්තට ඍණ 1.2 දානවා මේ පැත්තට ධන 1.2 දානවා. දැන් ඔයගොල්ලන්ට තේරුණාද ලකුණු දෙකක් ගන්න මහ වෙලාවක් යන්නේ නැහැ කියලා. හරි? ඊළඟට අපි බලමු 6 වෙනි ප්‍රශ්නය හැටියට තෝරගෙන අපි මම එහෙම අහනවා. ශ්‍රිතේ අගය ධනව වැඩි වන ශ්‍රිතයේ අගය ධනව වැඩි වන x හි අගය පරාසය. එතකොට ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ බලලා තින්නෝනේ. ඒකේ අන්තිම මොහොතේ ඒ කලින් වීඩියෝ අවසන් කරන්න යන මොහොතේ මම මේ ටික කියලා දුන්නේ. හරිද? ඒක බලලා තියෙන්න ඕනේ. මේ වෙනකොට සම්පූර්ණ දැනුමක් ලබා ගන්නවා. අපි කිව්වා ශ්‍රිතයගේ මේ වයිනේ ශ්‍රිතය කියන්නේ. ශ්‍රිතයගේ ඔන්න එන්න වැඩි වෙනවා. මෙතෙල්ල මෙතනට ඍණව වැඩි වෙනවා. මෙතෙල්ල මෙතනට ධනව වැඩි වෙනවා. ආයි මෙහාට යනකොට මෙතෙල්ල මෙතනට ධනව අඩු වෙනවා. මෙතෙල්ල මෙතනට ඍණව අඩු වෙනවා. ශ්‍රිතයේ සාමාන්‍ය ප්‍රස්ථාරයේ අපි අතින් ඇඳලා පෙන්නන හුරුව මෙන්න මෙහෙමනේ. ඕන් දැන් මොකද වෙන්නේ? මේක මෙහෙ මෙතනලා මෙතනට යනකොට ශ්‍රිතයගේ මෙතෙල්ල මෙතනට එනවා. හරිද? ඒ කියන්නේ මේ ටික ඍණව වැඩි වෙනවා. මෙන්න ධනව වැඩි වෙන ටික. ඔන්න දැන් මොකද වෙන්නේ? ධනව අඩු වෙන ටික මේ ටික.
මේ ශ්‍රිතේ ධන අඩු වෙනවනේ. මේ ටික මෙහෙම යනකොට මේ ටික මෙතනට එනවා. ඒතර ධන අඩු වෙනවා මේ ඍණ අඩු වෙනවා. එහෙනම් මම අහන්නේ ශ්‍රිතයාගේ ධනව වැඩි වෙන. ඒතර ධනව වැඩි වෙන්නේ මෙතන ඉඳලා මෙතනට. මට කියන්න මෙතනලා මෙතනට තියෙන මෙන්න මේ කොටසේ x ලාගයන් පවතින්නේ මේ මෙතන ඉඳලා මෙතනට නේ. ඒ කියන්නේ කොතෙල්ල බලන්නද? මෙතන ඍණ 1.2 මෙතන බිඳුව. හරි නේද? මේ ටික මෙතනලා මෙතනට යනකොට ඍණ 1.2 ඉඳලා බිඳුවට තමයි x ලාගයන් පවතින්නේ. එහෙනම් මෙන්න මේ පරාසය තමයි අපි දැන් ලියන්න ඕනේ. එහෙනම් ලොකු වැඩක් නෑ නේද? අන්න අර කිව්ව විදිහට x අකුර ලියලා කුඩා ලකුණු දෙක දෙපැත්තෙන් දැම්මා. ඍණ 1.2 මේ පැත්තෙන් දැම්මා. බිඳුව තමයි මේ පැත්තට එන්නේ. මොකද අපි දැන් ලිව්වේ මෙන්න මේ කොටසට අදාළවයි අපි x ලාගයන් ටික ගත්තේ. ශ්‍රිතයාගේ ධනව වැඩි වෙන්නේ මේ කොටස. මේ ධනව අඩු වෙන කොටස. මේ ඍණව අඩු වෙන කොටස. හරිද? දැන් පැහැදිලිද? ඔය වගේ මම මේ අහන ඔක්කොම ප්‍රශ්න එක ගානක අහන්නේ. මම අද මේ පාඩම තමයි මේ ප්‍රශ්න ගොඩාක් යොමු කරලා ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මේ තියෙන්නේ ප්‍රස්ථාර ගානක මේ ගානෙම අහන්න පුළුවන් තව ආකාර. අපිට කියනවා y විශාලයි හෝ සමානයි එකවන x යගේ පරාසය. y විශාලයි හෝ සමානයි. එතන මම ඔයගොල්ලන්ට මේකේ y සමානයි එක රේඛාව අඳින්න කිව්වොත් කොහොමද අඳින්නේ? y සමානයි එක රේඛාව අඳින්න කිව්වොත් කොහොමද අඳින්නේ? y සමානයි 1 මේ තින්නේ y සමානයි 2 නෙමෙයි තින්නේ. y සමානයි එක රේඛාව කියන්නේ මෙන්න මේ රේඛාවට. මේ එක හරහා යන මෙන්න මේ රේඛාවට. මම තද පාටි මදින්නම්. ඒතර y සමානයි එක රේඛාව ඕකනේ. මේ ඇඳි y සමානයි එක රේඛාව. y විශාලයව සමානයි එක වන විට. ඒ කියන්නේ මේ රේඛාවෙන් උඩ කොටස. මේ රේඛාවේ උඩ කොටස අපේ ශ්‍රිතය තියෙන්නේ මෙන්න මේ ටික. මේ ටික විතරයි. මෙන්න මේ කොටසට අදාළ x යගේ පරාසය තමයි අපෙන් අහන්නේ. එහෙනම් බලන්න හොඳට මේ කොටසට අදාළ x ලාගයන් තියෙන්නේ මේ මෙතන එකක්. මේක ලම්බකයක් ගැහුවොත් මෙතනින් ලම්බකයක් ගැහුවොත් එක කෙලින් තමයි එන්නේ. එහෙනම් මෙන්න මේ කොටසට අදාළ x ලාගයන් තියෙන්නේ ඍණ 1 ඉඳලා ධන 1 දක්වානේ. පැහැදිලිද? ඒ කියන්නේ මෙතන ඍණ 1 මෙතන ධන 1. මෙන්න මේ අතර ප්‍රදේශයේ තමයි අපිට මෙන්න මේ කොටසට අදාළව x ලාගේ පරාසය වෙන්නේ. දැන් පරාසය ලියන්න පුළුවන් නේද? කොහොමද? x අකුර ලියුවා කුඩා ලකුණ දැම්මා මේ අතරනේ. එහෙනම් ඍණ 1 මේ පැත්තට ධන 1 මේ පැත්තට. ඒත් උත්තරේ හරියටම හරි නෑ 100%. හේතුව තමයි y විශාලයි එකවන විට නෙමෙයි කියලා තියෙන්නේ. y විශාලයිව සමානයි එකවන විට. ඒ කියන්නේ එක වෙන්නත් පුළුවන්ලු. ඒ කියන්නේ මේ දෙපැත්තටම සමාන ලකුණු එනවා. හරිද? එතකොට x වල කියන්නේ මේ ආගයත් ගන්න පුළුවන් මේ ආගයත් ගන්න පුළුවන් කියන අදහසයි එතනින් කියවෙන්නේ. මේ සමාන ලකුණක් තිබෙනින්ද. ඊළඟට අපිට මේ ප්‍රස්ථාර ගානේ. ඔන්න මේක 11 වසරටත් වැදගත්. හරිද? සාමාන්‍යයෙන් අපි මේ ප්‍රස්ථාරයක් ඇඳලා පස්සේ ඒ ප්‍රස්ථාරයෙන් වර්ගජ සමීකරණ විසඳන්නත් පුළුවන්. ඒගොල්ලෝ කියන. එතකොට ප්‍රස්ථාරණේ එහෙම එකක් කියලා දෙන්නේ. ඉහත ශ්‍රිතය ඇසුරෙන් මෙන්න මේ වර්ගජ සමීකරණය. මොකද 2x වර්ගය ඍණ 3 සමානයි බිඳුව කියන වර්ගජ සමීකරණය විසඳලා ඒකේ මූල හොයන්නලු. ශ්‍රිතය ඇසුරින් මේ ප්‍රස්ථාරයෙන් මේක නිකාම් අපිට පුළුවන් විදිහට විසඳගෙන ගිහිල්ලා බෑ මේ ප්‍රස්ථාරයෙන් විසඳන්න. එහෙමනම් අපි කොහොමද දැන් මේක ප්‍රස්ථාරයෙන් විසඳන්නේ? අපි කොහොමද මේක ප්‍රස්ථාරයෙන් විසඳන්නේ? කරන්න තියෙන්නේ චූටි කාරණයක් මම මේ කියන එක චූට්ටක් මතක තියාගන්න. අපි කරන්න ඕනේ වර්ගජ සමීකරණයක් ප්‍රස්ථාරයෙන් විසඳන්න දුන්නාම අපිට මේකේ අඳින්න දුන්න ප්‍රස්ථාරයේ සමීකරණේ තියෙනවානේ. මොකද අපි මේ ඇඳ ප්‍රස්ථාරයේ සමීකරණය y සමානයි 3 ඍණ 2x වර්ගයනේ මේ ඇඳලා තියෙන්නේ. y සමානයි 3 ඍණ 2x වර්ගය තමයි මේ ඇඳලා තියෙන්නේ. අන්න ඒ සමීකරණය 3 ඍණ 2x වර්ගය කියන සමීකරණය අපි අංක 1 කියලා ගන්නවා. පළවෙනි සමීකරණය හැටියට. ඊළඟට ඒගොල්ලෝ විසඳන්න දෙන වර්ගජ සමීකරණය මේ සමානයි බිඳුව තියෙන වර්ගජ සමීකරණය අපි අංක 2 කියලා ගන්නවා. ඒක අපි මේක යටින් ලියා ගන්න. ඒ ලියා ගන්නකොට මේ බිඳුව අපි y තියෙන පැත්තේ ලියා ගන්න. බිඳුව සමානයි 2x වර්ගය ඍණ 3.
මේක දෙවෙනි සමීකරණය හැටියට ගන්නවා. මෙහිම අරගෙන දැන් මේ සමීකරණ දෙක විසඳන්න. මතක තියාගන්න මේ සමීකරණ දෙක විසඳීමේදී අනිවාර්යෙන් වර්ගපදයේ කැපෙන විදිහට තමයි මොකක් හරි කරන දෙයක් කරන්නේ. හොඳට බලන්න වර්ගපදයේ කැපෙන්නේ මේ දෙක එකතු කරොත් නේද? මෙතන ඍණ 2x වර්ගය මෙතන ධන 2x වර්ගය. ඒ කියන්නේ මේක කැපිලා යන්න නම් අපි 1 2 සමීකරණ දෙක එකතු කරන්න ඕන. හරිද? එතකොට y වලට බිඳුවක් එකතු කරාම y මේ පැත්තේ බලන්න මේ ධන එකතු කරනකොට මේ ධන 3යි ඍණ 3යි කැපිලා යනවා. ඍණ 2x වර්ගයේ ධන 2x වර්ගයත් කැපිලා යනවා. එතකොට මේ පැත්තට එන්නේ බිඳුව. එතකොට y සමානයි බිඳුව තමයි අපිට එන්නේ වර්ගපදයේ කපා ගත්තාම එන්නේ අනිවාර්යෙන් සරල රේඛාව. මේ අපිට ලැබුණා y සමානයි බිඳුව සරල රේඛාව. මට පෙන්වන්න මේ රූපයේ අපේ ප්‍රස්ථාරයේ y සමානයි බිඳුව සරල රේඛාව පොඩ්ඩක් පෙන්වන්නද මට? y සමානයි බිඳුව සරල රේඛාව මොකද්ද? y සමානයි බිඳුව කියන්නේ මෙතනනේ. y සමානයි බිඳුව හරහා යන මෙන්න මේ රේඛාව තමයි y සමානයි බිඳුව රේඛාව. අපි ඉස්සෙල්ලා ඉඳේ y සමානයි එක රේඛාව. ඒ වගේ y සමානයි බිඳුව රේඛාව බලන්න ප්‍රස්ථාරයේ කැපෙන තැන් දෙක. එකක් මෙතන කැපෙනවා. අපි කිව්වා ඍණ 1.2 කියලා. අනිත් එක මෙතන කැපෙනවා. ඍණ ධන 1.2 කියලා නේ. අන්න ඒ දෙක තමයි මූල දෙක. මේ රේඛාවෙන් දාම ප්‍රස්ථාරයේ කැපෙන තැන් දෙක. එහෙනම් එම නිසා මෙහි මූල උත්තර දෙකක් තියෙනවා. එකක් x සමානයි ඍණ 1.2. මෙතනදී කැපෙනවා. අනිත් එක හෝ කියලා වචනේ දාන්න. අනිත් එක x සමානයි ධන 1.2. උඩ අපිට මේ විදිහට උත්තර දෙකක් මේ වර්ගජ සමීකරණය විසඳුවාම එන උත්තර දෙක අපි ප්‍රස්ථාරයෙන් ලබා ගත්තා. ඉතින් මේ 1.2 බලන්න හැමතැනම ආව. ඕගොල්ලෝ මේක හරියටම ගන්න පුළුවන් ඉන්නේ ප්‍රස්ථාර කොලේ මේක ඇඳලා ඉවරලා සුමට වක්‍රයක් ඇඳලා චූටි කොටු ගණන් කරලා ඍණ එකට වඩා චූටි කොටු දෙකක් මෙහානින් මේක කැපිලා යයි. එතකොට ඍණ 1.2 කියලා ඕගොල්ලන්ට ලැබෙයි. ඒක ඇඳලාම බලන්න ඕනේ. හරිද? right. right බලන්න එම ගානමයි මම තව කොටසක් නිර්මාණය කරනවා මෙහෙම. ඊට ශ්‍රිතය මේ කියන්නේ මෙන්න මේ ශ්‍රිතය y අක්ෂයේ දිගේ මෙන්න මේ y අක්ෂයේ දිගේ ඒකක දෙකක් පහළට විස්ථාපනය කළ විට මේක විස්ථාපනය කරනවා කියන්නේ ළමයි භ්‍රමණයක් නොවි තල්ලු කිරීමක් කරන්න ඕන. අපි මේකට බොහෝ දුරට උත්තරණය කරනවා කියලාත් කියනවා. උත්තරණය කරනවා. හරිය නිකන් මේ දොරක් අරිනවා වගේ නෙමෙයි. ඒතර භ්‍රමණයක් වෙනවානේ. අර බස් එකේ තියෙන ජනේලේ අපි අරින්නේ මෙහෙට තල්ලු කරලා අන්නේ වගේ. ලාච්චුවක් ඇරලා වහන්නේ උත්තරණයක් කරන්නේ විස්ථාපනයක්. ඒතර අපි මේ ප්‍රස්ථාරය යුනිට් කීයක්ද? ඒකක දෙකක් මෙහෙම පල්ලෙහාට මෙහෙම තල්ලු කරනවා. ඒකක දෙකක්. තල්ලු කරාම ලැබෙන අලුත් වක්‍රයේ සමීකරණය ලියන්නලු. හොඳට බලන්න මේක මෙහෙම්මම පල්ලෙහාට තල්ලු කරනකොට සමමිති කක්ෂය වෙනස් වෙනවද? නෑනේ. සමමිති කක්ෂය මේකම තමයි. මෙහෙණට තල්ලු කරන්නේ අපි. ඒකක කීයද තල්ලු කරන්නේ? අපි ඒකක දෙකක් තල්ලු කරනවා කියන්නේ දැන් මෙතන 3නේ තියෙන්නේ. 3 ඉඳලා දෙකක් පල්ලෙහාට එනවා කියන්නේ 3 ඉඳලා 2ට එනවා ආයි 1ට එන්නේ. මේ මෙතනින් නවතිනවා. මේ වක්‍රය මෙන්න මෙතනින් තමයි දැන් හැරෙන්නේ. කියන්නේ අලුතෙන් තල්ලු කරගෙන ආවම ඒකක දෙකක් පල්ලෙහාට මෙතන. ඒ කියන්නේ දැන් උපරිම අගය 3නේ තිබ්බේ. දැන් උපරිම අගය කීයට එනවද? 1ට එනවනේ. ඒකක දෙකක් පල්ලෙහාට ආවම 3 ඉඳලා ඒකක දෙකක් පල්ලෙහාට ආවම දැන් එන්නේ 1ට. එතකොට ළමයි දැන් මේ අපි ඇඳ වක්‍රයනේ. මෙතන තියෙන මේ 3 කියන්නේ උපරිමාගයනේ. මෙතන 3 ඉඳ තමයි මෙතන 3 තියෙන්නේ. එහෙනම් මෙතන උපරිමාගයේ එකනේ දැන් තියෙන්නේ අලුත් වක්‍රේ. අනිත්‍ය වෙනස් වෙන්නේ නැහනේ. එහෙනම් අපි මෙතනට එක දැම්මම නම් අපේ ශ්‍රිතය ලැබෙනවා. එහෙනම් අලුත් ශ්‍රිතේ සමීකරණය මොකක්ද? y සමානයි 1 ඍණ 2x වර්ගය. ඔන්න ඔක තමයි උත්තරේ. ඒ කියන්නේ උපරිම අගය පමණයි වෙනස් වෙන්නේ. මේ අගය පමණයි වෙනස් වෙන්නේ. ශ්‍රිතේ කියන්නේ හැඩේ යමකුත් නැහැ. මෙහෙම තල්ලු කිරීමක් විතරයි කරන්නේ. දැන් තේරුණාද? දැන් බලන්න මම මේ ප්‍රස්ථාර ගානෙන් කොටස් 9ක් ඕගොල්ලන්ට සාකච්ඡා කරා එක එක විදිහට. ඉතින් ඕගොල්ලෝ මේ කොටස් 9 හරියට ඕගොල්ලෝ ඉගෙන ගත්තා නම් ප්‍රස්ථාර ගානෙහි ගේමක් නැත. බලමු තව ගානක් සාකච්ඡා කරලා. අපි බලමු
මේ y සමානයි x වර්ගය ඍණ 1 කියන ශ්‍රිතය අඳින්න. ඒකෙත් අපිට දෙනවා හිස්තැන් දෙකක් පුරවන්න. ඒතර අපි බලමු දැන් මේ ප්‍රස්ථාරි සමීකරණයට ආදේශ කරලා සමමිතියට අනුව මෙතනට 3ක් එන්න ඕනේ. අපි බලමු ඒද කියලා. ඍණ 2 ආදේශ කරමු. ඍණ 2 වර්ගය අඩු කිරීම 1. ඒ කියන්නේ 4 අඩු කිරීම 1. ඒ කියන්නේ 3යි. සමමිතියට ආපු 3 මෙතනට අපි ගන්න ඕනේ. ඊළඟ සමමිතියට මෙතනට බිඳුව එන්න ඕනේ. අපි බලමු ඒද කියලා. මෙතන ඍණ 1 ආදේශ කරමු x වලට ඍණ 1 වර්ගය අඩු කිරීම 1. ඍණ 1 වර්ගය කියන්නේ ධන 1යි අඩු කිරීම 1. ඒ කියන්නේ එකෙන් එකක් අඩු කරාම බිඳුව. ඔය විදිහට උත්තර දන්නවා. අපි කොහොම හරි උත්තර අරන් දෙමු ආදේශ කරලා. අපි මොකද ලකුණු දෙකක් අපිට අවශ්‍යයි. දැන් මේ ඛණ්ඩාංග ටික ලකුණු කරමු. ඍණ 3 8යි ධන 3 8යි. දෙකම ලකුණු කරමු. ඍණ 3 8යි ධන 3 8යි. මෙන්න ඍණ 3 8 මෙන්න ධන 3 8 ඛණ්ඩාංග දෙකක් එකපාර. මේකයි මේකයි. ඊළඟට ඍණ 2 3යි 2 3යි. ඍණ 2 3යි 2 3යි. එතකොට ඍණ 2 3යි මේ පැත්තෙන් ධන 2 3යි. හරිද? ඊළඟට ඍණ 1 බිඳුවයි ධන 1 බිඳුවයි. ඍණ 1 බිඳුව මෙතන ධන 1 බිඳුව මෙතන. එක මට්ටමේ ලක්ෂයන් දැක්කද? අවසාන ඉතුරුනේ බිඳුවේ ඍණ 1 බිඳුවේ ර්ණ 1 මෙතන. දැන් බලන්න අපිට ලැබෙනවා මෙන්න මෙහෙම සුමට ඔයා කරොත් අවම වක්‍රයක්. අවම වක්‍රයක්. හරි නේද? වර්ගපදයේ ලකුණ ධන. එහෙනම් අවම වක්‍රයක්. ඒතර බලන්න මෙතන තියෙන ඍණ 1 නේ. මේ අවමාගේ ඍණ 1යි දැක්කද? අපිට ඒවා මේක දිහා බලාගෙනත් කියන්න පුළුවන්. හොඳයි. දැන් මේක ඔන්න සුමට ඔයා කරා. හරිද? එතකොට ළමයි දැන් අපිට මේකෙන් ප්‍රශ්න අහන්න පුළුවන් නේද? ගොඩක් ප්‍රශ්න අහන්න පුළුවන්. මොකද්ද අපිට ඉස්සෙල්ලම දැන් මම ඇහුවා මොකද්ද අවම අගය. එතකොට අපි හිස්තැන් පිරෙව්වා. අක්ෂ පද්ධතිය ලකුණු කරලා ඛණ්ඩාංක ලකුණු කරලා ප්‍රස්ථාරය ඇඳ. ඒ කියන්නේ හිස්තැන් පිරෙව්වා පළවෙනි කොටසට ප්‍රස්ථාරය ඇඳ දෙවෙනි කොටසට. දැන් මම තුන්වෙනි කොටසට අහනවා මේකේ අවම අගය. අවම අගය කීයද? ඍණ 1යි නේද? තවත් අහන්න පුළුවන් මොකද්ද? සමමිතික අක්ෂයේ සමීකරණය. සමමිතික අක්ෂයේ සමීකරණය මොකද්ද? මේ තියෙන්නේ x සමානයි බිඳුව. හරි සිම්පල් නේ. තව මොකක්ද දාන්න පුළුවන්? ඕනනම් අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංකය අහන්නත් පුළුවන්. හැරුණු ලක්ෂ්‍ය ඛණ්ඩාංකය බිඳුවේ ඍණ 1 කියලා ඒක අහන්නත් පුළුවන්. ඊළඟ මම අහනවා පස්වෙනි ප්‍රශ්නයට ශ්‍රිතය ඍණවන ශ්‍රිතයේ අගය ඍණවන x හි අගයේ පරාසය. ශ්‍රිතයගේ ඍණවන x හි අගයේ පරාසයක් අහපු ගමන් ඉතින් උත්තර දෙන්න ඉස්සෙල්ලා ටක් ගාලා අර මම කිව්ව විදිහට x ලියලා කුඩා ලකුණු දෙක දෙපැත්තෙන් දාලා උත්තර දෙන්න සූදානම්. ඒතර ශ්‍රිතයගේ ඍණ වෙනවා කියන්නේ y වලගේ ඍණ වෙනවා. y වලගේ ඍණ වෙන්නේ මෙතනින් පල්ලෙහාට. බිඳුවෙන් පල්ලෙහාට. ඍණ 1 ඍණ 2 මේ පැත්ත. එතකොට මෙතන බිඳුවෙන් පල්ලෙහාට අපේ වක්‍ර කොටස මෙන්න මේ ටික. මෙන්න මේ ටිකට අදාළ x වල අගයන් ටික තමයි මෙන්න මෙතන මෙන්න මේ ටිකේ තියෙන්නේ. ඒ කියන්නේ ඍණ 1ට වැඩි 1ට අඩුයි. නේද? මෙහෙම ගත්තොත් ඍණ 1ට වැඩි 1ට අඩුයි. මෙන්න මේ අතර කොටස. එහෙනම් අපි ඍණ 1ට වැඩි 1ට අඩුයි කියලා අපි පරාසය තප්පර ගානෙන් ලියන්න පුළුවන් ලකුණු දෙකක් ගන්න. හරිද? ඊළඟ මම තව ප්‍රශ්නයක් අහනවා. 6. මම දෙන්නම් දැන් මේක ශ්‍රිතයේ අගය ඍණව වැඩි වෙන. ශ්‍රිතයේ අගය ඍණව වැඩි වන x හි අගයේ පරාසය. ශ්‍රිතයගේ ඍණව වැඩි වන කියන්නේ එදා මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා
මොකද වෙන්නේ දැන් එන්න දැන් මෙතන මෙහෙමනේ අපි පෙන්නන්නේ වක්‍රය අතේ හුරුවට. දැන් මොකද වෙන්නේ ශ්‍රිතයාගේ එන්න අඩු වෙනවනේ මෙහෙම යනකොට ශ්‍රිතයාගේ එන්න අඩු වෙනවා. ධනව අඩු වෙන්නේ. මෙතනට එනකල් ධනව අඩු වෙන්නේ. ඊට පස්සේ ඔන්න තවත් අඩු වෙනවා. මෙහාට මේ ශ්‍රිතයාගේ මෙතනට ඍණව අඩු වෙනවා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? ආපහු ඔන්න ඍණව වැඩි වෙන්න පටන් ගන්නවා. උඩටනේ යන්නේ දැන්. ඍණව වැඩි වෙන්න පටන් ගන්නවා. මෙතන දැන් මෙතන ධනව වැඩි වෙන්න පටන් ගන්නවා. ආයි කියමු. ධනව අඩු වෙනවා, ඍණව අඩු වෙනවා, ඍණව වැඩි වෙනවා, ධනව වැඩි වෙනවා. මම මේ හතරෙන් මොකක්ද අහන්නේ? ශ්‍රිතයාගේ ඍණව වැඩි වෙන. එහෙනම් ඍණව වැඩි වෙන්නේ මෙන්න මේ ටික. ওই ටිකට අදාළ එක්සලාගයන් තියෙන්නේ මෙතනට අදාළව බිඳුව, මෙතනට අදාළව 1. ඒ කියන්නේ බිඳුව 1. මේ ටිකට අදාළ එක්සලාගයන් තියෙන්නේ බිඳුවයි 1යි අතරේ. මෙන්න මේ ටික. එහෙනම් පරාසය ලියන්න හරි ලේසි නේද? කොහොමද ලියන්නේ? x අකුර ලිව්වා, කුඩා ලකුණු දෙක දැම්මා. බිඳුවට වැඩි 1ට අඩුයි, බිඳුවට වැඩි 1ට අඩුයි කියලා අපිට ඉක්මනට ලකුණු ගන්න පුළුවන් නේ? හරිම ලේසි. හොඳයි. දැන් අපි මේ ඇඳපු ප්‍රස්ථාරයෙන්ම මේකනේ අපි ඇඳේ y = x වර්ගයේ ඍණ 1 ප්‍රස්ථාරය. ශ්‍රිතය. මේ ඉහත ශ්‍රිතය y අක්ෂය දිගේ ඒකක 3ක් ඉහළට විස්ථාපනය කළ විට ලැබෙන නව වක්‍රී සමීකරණය. ඒ කියන්නේ අපි මේ ශ්‍රිතය y අක්ෂය දිගේ ඉහළට ඒකක 3ක් විස්ථාපනය. කියන්නේ මේමම පසුපැත්තෙන් තල්ලු කරන උඩට. ඒකක කීයද? 3ක්. ඔහොම තල්ලු කරනවා. බලන්න ඒකක 3ක් ඉහළට තල්ලු කරනකොට සමමිතික අක්ෂය වෙනස් වෙන්නේ නැහැ. ඒ වුණාට අවමාගය ඒකක 3ක් උඩට යනවා. හැරෙන්නේ කොතෙන්ද එතකොට? ඔන්න මම මෙතන ඉඳලා ඍණ 1 ඉඳලා මෙතනට ඒකක එකක් ආවා. මෙන්න තව එකක් ආවා. මෙන්න තව එකක් ආවා. ඒතකොට දෙකේදී නවතිනවා නේ. ඒ කියන්නේ මේ අලුතෙන් වක්‍රය මෙතන දෙක ඔන්න එතනදි තමයි හැරෙන්නේ. හරිද? ඒ කියන්නේ අවමාගයේ දෙක බවට පත් වෙනවා. එහෙනම් අපේ මේ වක්‍රයේ දැන් බලන්න ඉස්සෙල්ලා තිබ්බේ මෙතන මේ වක්‍රයට අනුව ඍණ 1නේ අවමාගය මේ ඍණ 1නේ. දැන් එහෙනම් මේ අවමාගයේ ඍණ 1 වෙනුවට දාන්න ඕනේ කීයද? 2ක්. එතකොට අපේ ශ්‍රිතේ සමීකරණය මොකද්ද? y = x වර්ගය මෙතන ඍණ 1 වෙනුවට දැන් දානවා අලුතෙන් ධන 2. ඉහළට එකක 3ක් අපි උත්තරණය කළා නැත්නම් විස්ථාපනය කළා. ඊළඟට බලන්න මම ඉස්සෙල්ලා ගානෙත් කියලා දුන්නා ශ්‍රිතය ඇසුරෙන් වර්ගජ සමීකරණයක් විසඳන්න මුල හොයන්න කියලා දෙනවා. ඒතර බලන්න මේ වර්ගජ සමීකරණ x වර්ගයේ ඍණ 1 සමානයි බිඳුව කියලා. මම මොකද්ද ඔයගලන්ට කරන්න කිව්වේ? අපේ ප්‍රස්ථාරයේ සමීකරණයේ අංක 1 කියලා ගන්න කිව්වා. ඒගොල්ලෝ විසඳන්න දෙන වර්ගජ සමීකරණයේ අංක 2 කියලා ගන්න කිව්වා. එහෙනම් ගන්න තියෙන්නේ. මෙන්න මේ y = x වර්ගයේ ඍණ 1 මේක පළවෙනි සමීකරණයත්. ඒගොල්ලෝ විසඳන්න දෙන වර්ගජ සමීකරණය x වර්ගයේ ඍණ 1 සමානයි බිඳුව. මම කියව සමානයි බිඳුව මේ y තියෙන පැත්තට දාමු. එතකොට x වර්ගයේ ඍණ 1 මේ පැත්තට එනවා. මෙන්න දෙවෙනි සමීකරණය. දැන් බලන්න ළමයි මේකේ දකුණු පැති දෙක සමානයි නේද? එහෙනම් වම් පැති දෙක සමාන වෙන්න ඕනේ. එහෙම හිතුවොත් උත්තරේ y = බිඳුවයි. එහෙම නැත්නම් මේ පළවෙනි එකෙන් දෙවෙනි එක අඩු කරොත් y වලින් බිඳුවක් අඩු කරාම y මේකේ මේ x වර්ගයේ ඍණ 1කින් x වර්ගයේ ඍණ 1 අඩු කරාම x වර්ගයත් කැපිලා යනවා ඍණ 1ත් කැපිලා යනවා. බිඳුවයි එන්නේ. එතකොට එම නිසා මෙහි මූල උත්තර දෙකක් එන්න ඕනේ. x සමානයි හෝ x සමානයි කියලා. ඒ කියන්නේ අපි දැන් ළමයි මොකද කරන්න ඕනේ? y සමානයි බිඳුව රේඛාව හරි ඉස්සෙල්ලා ගානෙත් අපි යන්නන්නේ. y සමානයි බිඳුව කියන්නේ මේ x අක්ෂයනේ. එහෙනම් ඒක ප්‍රස්ථාරයේ කැපෙන තැන් දෙක මොකද්ද? එකක් ඍණ 1 අනිත් එක ධන 1. එහෙනම් එක උත්තරයක් x සමානයි ඍණ 1 අනිත් එක x සමානයි ධන 1. එතකොට වර්ගජ සමීකරණයක් විසඳන්න දැන් අපි ගණන් දෙකකම සාකච්ඡා කළා. හොඳට අවබෝධය ගන්න ඇති නේද? හොඳයි. හොඳයි බලන්න දැන් අපි මේක මෙන්න මේ ශ්‍රිතය අර y අක්ෂයේ දිගේ ඒකක දෙකක් ඉහළට උත්තරණේ විස්ථාපනය කරන ඒකක දෙකක් පහළ. ඒතර අලුත් වක්‍රයේ සමීකරණය ලියන්න සූදානම්.
මේ වක්‍රය දිහා බැලුවාම y සමාන x වර්ගයේ ධන 2 මේක අවම වක්‍රයක් වෙන්න ඕනේ. වර්ගපදයේ ලකුණ දාන්න. අවමගේ 2යිනේ. ඒ කියන්නේ මෙන්න මේ වක්‍රය තමයි මෙන්න මේ හැඩේ මෙන්න මෙතනින් හැරෙන මෙන්න මේ වක්‍රයක් තමයි මේ තියෙන්නේ. හරිද? දැන් මොකද කියන්නේ? මේක තල්ලු කරන්න ඕනේ y අක්ෂයේ දිගේ ඒකක දෙකක් ඉහළට ඉස්සෙල්ලා කියනවා. ඒකක දෙකක් ඉහළට තල්ලු කරාම එතකොට අවමගේ කීය වෙනවද? 4 වෙනවනේ. මේ ඍණ මේ දෙක තියෙන තැන එක අවමගේ 4 වෙනවා. ඉහළටනේ තල්ලු කරන්නේ දෙක. එතකොට අපේ සමීකරණය මේ දෙක තියෙන තැනට 4 වෙනවා. මොකද්ද මේකට උත්තර? y සමානයි x වර්ගයේ ධන 4. දැකලා හරි ලේසි නේද? ඒ වගේම මේ අර වක්‍රය ඒකක දෙකක් පහළට විස්ථාපනය කළොත් y අක්ෂයේ දිගේ පල්ලෙහාට ආවොත් දැන් ඔයගොල්ලන්ට පේනවාද දැන් ඒකක දෙකක් පල්ලෙහාට ආපුවම මේ හැරෙන තැන බිඳුව වෙනවානේ. දෙකේ ඉඳලා දෙකක් පල්ලෙහාට ආපුවම බිඳුව වෙනවානේ. ඒ කියන්නේ මෙතන දෙක වෙනුවට බිඳුව දානවා. දැන් මොකද සමීකරණය? y සමානයි x වර්ගයේ ධන බිඳුව වෙනවානේ. ඒ අවමගය මෙතන තියෙන එක එකක දෙකක් පල්ලෙහාට ආපුවම බිඳුවට. ඊළඟ එක බලන්න. මේකත් ඇවිල්ලා y සමානයි 2x වර්ගයේ ධන 5 කියන්නේ අවම වක්‍රය. ඒකේ අවමගේ ධන 5යි. මේ අවමගේ තමයි මේ තියෙන්නේ ධන 5. ඔන්න ඔතනින් ඔහොම හැරිලා යන වක්‍රයක් මේ 5. අවමගේ 5යි. හරිද මේ බිඳුවනේ මෙතන. ඊළඟට මොකද කරන්නේ මේ වක්‍රය y අක්ෂය ඔස්සේ ඒකක 6ක් ඉහළට උත්තරණය කරනවා. ඉහළට උත්තරණය කරාම අවමගේ 5 තියෙන එක ඒකක 6ක් උඩට යනවා. ඒතර 5 6 11යිනේ. අවමගේ වෙන්නේ එතකොට 11. උඩ තියෙන්නේ මෙහෙ 11. එහෙනම් මේ 5 තියෙන තැනට 11 දානවා. මොකද ශ්‍රිතය y සමානයි 2x වර්ගයේ දාන 11 වෙනවා. තේරුණා? ශ්‍රිතය අලුත් ශ්‍රිතය ඉහළට තල්ලු කරනවා. මොකද සම්මිතික අක්ෂය වෙනස් වෙන්නේ අවමගේ විතරයි වෙනස් වෙන්නේ. එහෙනම් අපි බලමු මේ y අක්ෂය දිගේ ඒකක 6ක් පහළට විස්ථාපනය කළාම, ඒ කියන්නේ මේක පල්ලෙහාට ඒකක 6ක් ආපුවාම මෙතන බලන්න අවමගේ ඒකක 6ක් පල්ලෙහාට එනවා කියන්නේ දැන් මෙතෙල්ලා බිඳුවට එනකොට 5යිනේ ඉන්නේ, තවත් එකක් පල්ලෙහාට යනවා. ඒ කියන්නේ මෙතන ඍණ 1ේදී තමයි නවතින්නේ නේ. ඍණ 1ේදී නවතින්නේ. ඍණ 1ේදී. ඒ කියන්නේ එහෙනම් දැන් අවමගේ 5 තිබ්බ එක දැන් ඍණ 1 වෙනවා. එහෙනම් අපි මෙතන 5 වෙනුවට ඍණ 1 දානවා. මොකද අලුත් ශ්‍රිතය y සමානයි 2x වර්ගයේ ඍණ 1 කියලා අපි අපේ ශ්‍රිතයන් මේ විදිහට අලුත් ශ්‍රිතයන් ලියන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට ප්‍රස්ථාර ගානේ දෙන්න පුළුවන් අමාරුම තැන් කීපයක් තමයි මම මේ සාකච්ඡා කළේ. ශ්‍රිතයක් විස්ථාපනය කිරීම. එහෙම නැත්නම් වර්ගජ සමීකරණයක් ශ්‍රිතය ප්‍රස්ථාරය ඇසුරෙන් විසඳීම. මෙන්න මේවා. මේ ටික හරියට ඉගෙන ගන්න. මේක හරි වැදගත් ඕගොල්ලන්ට 11 වසරේ O level විභාගයට මුහුණ දෙන කොටත් මේ කොටස් ඒ විදිහටම මේ දැනුමෙන්ම ඔයගොල්ලෝ ඉන්න ඕනේ සන්තුෂ්ත වෙලා. එහෙමනම් මම අද දවසේ පාඩම අවසන් කරනවා. ඔයගොල්ලන්ට මම උගන්වන ආකාරය ඉතාමත්ම හොඳයි කියලා තේරෙනවා නම් මාගේ YouTube සිසිර ඇකඩමි YouTube නාලිකාව subscribe කරන්න, bell icon එකට all දෙන්න අමතක වෙලා තියෙනවා නම් මේ වෙනකොට. හරි. එහෙමනම් සියලු දෙනාටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ජයම ලබලා ඉතාමත්ම ඉහළින්ම සමත් වෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම අද ඔයගොල්ලන්ගෙන් සමුගෙන යන්නම්. අයිබෝවන්.